සරණයි පින්වත් ඔබ හැමදෙනාටම සදහවත්නි බෞද්ධ රූපවාහිනී නාලිකාව පින් සිතින් ඔබේ දෙසවනට සමීප කරන මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් ආරම්භ කරන්නට සූදානම් වන මොහොත. ජීවිතයේ සොයා යන සැනසීම අවබෝධයෙන් යුතුව ලබන්නට ඒ මඟ ඔබ උදෙසා කියා දෙන්නට අද මේ උතුම් වූ දේශනාව පවත්වන පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නාද පවතුමින් පිළිගනිමු. සාදු සාදු සාදු. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන මහා ගෝපාලක සූත්‍රය ඇසුරු කරගෙන සිදු කෙරෙන ධර්මදේශනා මාලාවේ තුන්වන දේශනාව ලෙසයි ස්වාමින් වහන්සේ මේ උතුම් වූ දේශනාව අද දවසේ පවත්වන්නේ. ඒ වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරනවා නුගේගොඩ සරසවි උද්‍යානයේ පදිංචි රොහාන් සේනාරත්න මහත්මයා, ජානකී සේනාරත්න මෙනවිය ප්‍රධාන, ඒ පවුලට සම්බන්ධ ඥාති හිත මිත්‍ර ආදීන් පිරිස මේ සියලු දෙනා ඊටාම ශ්‍රද්ධාවන්තව බෞද්ධ නාලිකාව හරහා බොහෝ පින්කම් වලට සක්‍රීය දායකත්වයේ කරන පිරිසක්. එයත් ඊටාම කෘතවේදීත්ව පූර්වකව අපි සිහිපත් කරනවා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නය අබමල් රේණුවකටත් වඩා ඊටාම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොතේ තමන් විසින් ධර්ම ශ්‍රවණය කළ රැස් කරගන්න උදාර පුණ්‍ය සම්භාර ධර්මයන් මෙලව සුභ සිද්ධිය සඳහාත් පරලොව සුගතිය සඳහාත් අවසන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින් සැනසීම උදෙසාත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අපි මේ දිනවල සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන මහා ගෝපාලක කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනා දෙකක් අද දවසේ සිදු කරන්න යෙදුණා. මේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ ගෝපාලක සූත්‍රය ඇසුරු කරගෙන සිදු කරන තුන්වෙනි ධර්ම දේශනාව. මහා ගෝපාලක සූත්‍ර දේශනාවෙන් අපේ බුදුරජාණන් වහන්සේ
ගොපල්ලෙක් පිළිබඳව කරුණු දක්වනවා අංග 11ක් සහිතව. ඒ දක්වන අංග 11න් යුක්ත ගොපල්ලා ගවයන් පරිහරණයට සුදුසු නෑ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ කරුණු 11ක් පෙන්නනවා භික්ෂූන් වහන්සේ උදෙසා. මේ කරුණු 11න් අසම්පූර්ණයි නම් නැත්නම් ඒ කරුණු 11න් යුක්තයි නම් ඒ භික්ෂූන් වහන්සේ ඒ භික්ෂුත්වය දියුණු කරගන්න සුදුසු නෑ. අපමණ දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස දේශනා කරපු සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා දේශනා කරපු අපූර්ව සූත්‍ර දේශනාවක්. මම සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ ගොපල්ලෙක් සම්බන්ධයෙන් කරුණු 11ක් පැහැදිලි කළා කියලා. ඉන් කරුණු 3ක් අපි සාකච්ඡා කරලා නිමා කළා. අපි සාකච්ඡා කරන්න දැන් බලාපොරොත්තු වෙන්නේ 4 වෙනි කාරණාව ඉඳලා ඉදිරියට. 4 වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගොපල්ලා තමන්ගේ ගවයන්ගේ ශරීරයේ ඇති වෙලා තියෙන තුවාල ඒ තුවාල වලට බෙහෙත් කරලා තුවාල වහන්නේ නැහැ කියලා. ගවයන්ගේ ශරීරයේ නිතරම තුවාල ඇති වෙනවා. විශාල ගවයෝ රෑනක් ඉන්නකොට මහ ගවයෝ සාමාන්‍ය ගවයන්ට අනිනවා. විශාල වශයෙන් ගව ගණයා සමහර තැන්වලින් ගමන් කරනකොට අනිත් ගවයන්ගේ අං වැදිලා තුවාල වෙනවා. කැලෑ අස්සෙන් යනකොට නොයෙක් අතු ඒ වගේම කපාපු ලීවල යම් කොටස් වැදිලා තුවාල වෙනවා. සමහර අය වැටිලා තුවාල වෙනවා. නොයෙක් ආකාරයෙන් තුවාල වෙනවා. ආන් එහෙම තුවාල වෙලා දැක්කහම ඒ තුවාල වලට බෙහෙත් කරන්න ඕනේ. බෙහෙත් කරලා වනය වහන්න ඕනේ. නමුත් සමහර ගොපල්ලෙක් බෙහෙත් කරලා වනය වහන්නේ නැහැ. ආන් එහෙම වුණහම ඒ තුවාලය තුළින් විස බීජ පැතිරෙනවා. විස බීජ පැතිරිලා ගවයන්ගේ විනාශය ඉක්මන් වෙනවා. එහෙමනම් ගවයන්ට නිසි ප්‍රතිකාර කරන්න නැති ඒ ගොපල්ලා ගව පරිහරණයට සුදුසු නෑ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේටත් මේ කාරණාව දේශනා කරනවා. යම් භික්ෂූන් වහන්සේ නමක් ඇස, කන, නාසය, දිව, ශරීරය මේ දොරවල් වහන් නැත්තම් සඳහන් කරනවා වනය වැහුවේ නෑ හා සමානයි කියලා. විශේෂයෙන් ඇහැ, කන, නාසය ආදී මේ පංච ඉන්ද්‍රියයන් නොයෙක් අරමුණු ගෝචර කරගන්න තැන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වනය ඇරලා තියෙනවා නම් තුවාලෙට විස බීජ ඇතුල් වෙනවා. ඒකෙන් ගවයා විනාශ වෙනවා. එහෙනම් මේ ඇහෙන් ලෝකෙ දිහා බලනකොට සිහිය උපදවා ගන්න ඕනේ කියලා. විශේෂයෙන් දේශනා කළා ඇහැ වහලා සිහිය නැමැති කවුළුවෙන් ලෝකෙ දිහා බලන්න කියලා. මසසින් බලලා නොයෙක් දේවල් දැකලා අපේ ඇහැ සංවර නැති නිසා අපි බොහෝ කෙලෙස් එකතු කරගන්නවා. පෘථග්ජන අපේ ඇහි සංවර බවක් නැහැ. නොයෙක් තැන්වල දුවනවා. නොයෙක් තැන්වල නවතිනවා. විශේෂයෙන් කෙලෙස් උපදවන තැන්වල නවතින එක අපේ ස්වභාවයයි. වැඩියෙන් එහෙම දේවල් බලන්නත් අපි කැමති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙලෙස් ඉපදීම තුල සසර කෙටි වෙනවට වඩා සසර දික් වෙනවා. එහෙමනම් ඇහැ වහලා සිහිය නැමැති කවුළුවෙන් බලන්න කියලා. බිත්තියක් බැන්දහම අපි කවුළු කීපයක් තියෙනවා. එහෙම නැත්නම් ජනෙල් තියෙනවා.
වහලයි තියෙන්නේ බිත්තියෙන්. අවශ්‍ය නම් ජනේලෙන් බලන්න පුළුවන්. සමහර වෙලාවක දොරක අපි දැකලා තියෙනවා කාචයක් හයි කරලා තියෙනවා. එළියේ ඉන්නේ කවුද? කතා කරන්නේ කවුද? මේ කාචෙන් බලලා අවශ්‍ය නම් ඇතුළට ගන්න පුළුවන්. සුදුසු නම් ඇතුළට ගන්න පුළුවන්. ආන් ඒ වාගේ සිහිය නැමැති කවුළුවෙන් බලලා මනා සිහියෙන් ගෝචර කරගන්න කියලා. මේක හොඳට පැහැදිලි කරනකොට මේ සම්පජඤ්ඤ පිළිබඳව සිහිපත් කරනකොට හරි වටිනවා. සම්පජඤ්ඤ 4ක් තියෙනවා. ඒකේ පළවෙනි කාරණාව තමයි පින්නතුනි සාත්තක සම්පජඤ්ඤය. මොකද්ද මේ සාත්තක සම්පජඤ්ඤයයි කියලා කියන්නේ? අපිට මේක තේරුම් ගන්න පහසු උදාහරණයකට අපි ගියොත් අපි කල්පනා කරමු අපි හිතනවා පන්සලට යන්න කියලා. පන්සලට යන එක කොහොමත් හොඳයි. පන්සලට ගියහම අපිට කුසල් කරගන්න තියෙන අවස්ථාවත් වැඩි. ඒ හින්දා පන්සලට යන එක හරි සාර්ථකයි. එහෙම නැත්තම් කෙනෙක් බණක් අහනවා. එහෙම නැත්තම් බණ පොතක් කියවනවා. එහෙමත් නැත්තම් භාවනාවක් වඩනවා. මේ බණක් අහනවා බණ පොතක් බලනවා මේ වාගේ අවස්ථාවක අපිට තවත් සද්දයක් ඇහෙනවා. ඇහුණ ගමම්ම හිස ඔසවලා ඒ දිහා බලන්නේ නැතුව ඇහුණ සද්දේ මොකක්ද? කෙනෙක් කතා කළා නම් කතා කළේ කවුද? මේ වෙලාවේ කතා කරනවා ඇත්තේ මොන වාගේ දෙයකටද? මේ කතා කරපු පුද්ගලයාට අනුව මම එතෙන්ට ගියොත් මට යහපතක් වෙනවද අයහපතක් වෙනවද? ඔවුන් සමග ඇසුරු කිරීම තුළ මගේ කෙලෙස් අඩු වෙනවද මගේ කෙලෙස් වැඩි වෙනවද? ඉස්සරලා තමන් තීරණය කරන්න ඕනේ. මොකද මම කර ඉන්නේ හොඳ වැඩක්. බණ අහනවා, භාවනා කරනවා, එහෙම නැත්නම් බණ පොතක් කියවනවා. මේ කරගෙන ඉන්න වටිනා වැඩේ නතර කරලා යන්න වටිනවද එතෙන්ට? මීට වඩා වටිනවා නම් ගියාට කමක් නැහැ. නමුත් මේ කරන වැඩේ තරම් වටින්නේ නැත්තම් යන එකේ තේරුමක් නැහැ. අන් එහෙම හිතලා අත්හරින්න කිව්වා. එතකොට සිහියෙන් තමයි ඒ කාරණාව සිහිපත් කරලා තියෙන්නේ. ඊළඟට අපි මතක් කළා පන්සලට යන එක. පන්සලට යන එක හොඳයි. නමුත් පින්නතුනි කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේ පන්සල් යන එක හොඳද? පන්සලට යෑම සාර්ථකයි. නමුත් මේ වෙලාවේ යන එක හොඳද? මගේ දියුණුවකට හේතු වෙනවද? කරමින් ඉන්න වැඩේ දාලා යන්න වටිනවද? ඒ නිසා සඳහන් කළා පන්සල් යන එක හොඳයි මේ යෝගාවචරයෙකුට කියන්නේ. නමුත් අද පන්සලට යන එක හොඳ නෑ. සාමාන්‍යයෙන් අපේ සිරිත පොයට පන්සල් යන එක. නමුත් මේ භාවනා වඩන්නේ කල්පනා කරනවා පොයට පන්සල් යන එක හොඳද? පොයදා පන්සලේ පිරිස වැඩි. එතන නොයෙක් ආකාරයේ මිනිස්සු ඉන්නවා. ස්ත්‍රී පුරුෂයෝ ඉන්නවා. ඒ පිරිස අතර ගැවසෙන්න ගියහම මගේ කර්මස්ථානයේ රැකගෙන ගැවසෙන්න පුළුවන්ද? පිරිස අතරට ගියහම කර්මස්ථානයේ පිරිහෙනවා නම් එදාට පන්සල් යන එක සුදුසු නෑ. ඒ නිසා දේශනා කළා පන්සලට යන්න හිතෙනවා වුණොත් එදාට පන්සල් යෑම ගැලපෙනවද? මේ වෙලාවේ අනේක හොඳයිද කියන කාරණාව මනාව කල්පනා කරන්න ඕනේ. හොඳ නැත්තම් සප්‍රාය නෑ කියලායි සඳහන් කළේ. පන්සල් යන්නේක හොඳයි සාර්ථකයි. නමුත් මේ වෙලාවේ අනේක සප්‍රාය නෑ. ඊළඟට සඳහන් කළා ගෝචර සම්පජඤ්ඤ. මේ වෙලාවේ පන්සලට යන්නේක හොඳයි.
පිරිසකුත් නෑ පන්සලේ. වෙන කලබලයකුත් අද පන්සලේ නෑ. මට ගිහිල්ල කරන්න වැඩක් තියෙනවා. ඒ වැඩේ නිදහසේ කරලා එන්න පුළුවන්. නමුත් ඊළඟට කල්පනා කරන්න ඕනේ මට කරන්න ඉතුරු වෙලා තියෙන වැඩේ මගේ කර්මස්ථානය ආරක්ෂා කරගෙන කරන්න පුළුවන් එකක්ද. කර්මස්ථානයට හිරිහැරයක් කරදරයක් කරගන්න නැතුව පළුදු කරගන්න නැතුව ඒ වැඩේ කරලා එන්න පුළුවන්නම් මං ඒ වැඩේට යන්නේක හොඳයි. නමුත් කර්මස්ථානයට හානි වෙනවනම් පන්සල් යන එකේ තේරුමක් නැහැ. පුළුවන්නම් විතරක් සිහිය අත්හරින්නේ නැතුව කර්මස්ථානයේ පිරිහෙන්නේ නැතුව මේ කාරණාව යෙදෙන්න පුළුවන්නම් ආන් ඒකට සඳහන් කළා අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. මුල් කාරණා තුනම මනාව සම්පූර්ණ වෙනවනම් ඒ කාරණාව යෙදුනට කමක් නැහැ. එහෙනම් මෙන්න මේ සිහිය නැමැති කවුළුව හරි වටිනවා. ආගින්සා සඳහන් කළා හිස ඔසවා බැලීම සම්බන්ධයෙන් මේ කාරණාව ආපහු කියනවා. මොකද සද්දයක් ඇහුණා කෙනෙක් අඬ ගැහුවා ඒ කාරණාව බලන්න වටිනවද? ඒ කාරණාව බැලුවොත් මේ කාරණා හතරම ආරක්ෂා කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අසම්මෝහ සම්පජඤ්ඤයෙන් කල්පනා කරනවා මුල් කරුණු තුනම රැකගෙන මේ කාරණාවට යෙදෙන්න පුළුවන්ද? පුළුවන් නම් යනවා නැත්තම් නොයා ඉන්නවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා භික්ෂූන් වහන්සේ නමක් පිඬුසිඟා වඩිනවා. උන්වහන්සේ පිඬුසිඟා වඩින්නේ සක්මන අරමුණු කරලා. පිණ්ඩ පාතයේදී උන්වහන්සේ සක්මන් භාවනාවයි යොදාගෙන තියෙන්නේ. ආන්ගේ සක්මන් භාවනාවේ උන්වහන්සේ යෙදෙනකොට කාගේ හරි හිනාවක් ඇහෙනවා. සක්මන තුලම ඉඳගෙන මම ඒ පැත්තේ බලන එක හොඳද? මොකද කරගෙන යන්නේ පිම්පිරෙන භාවනා ක්‍රමයක්. මේ කුසල් ගලන ක්‍රමය නතර කරලා බලන්න වටිනවද මේ ඇහෙන හඬ දිහා? වටින්නේ නැත්තම් එහෙම්මම වඩින එක තමයි කරන්න තියෙන්නේ. ඒ වැඩේට වඩා වටින දෙයක් නම් ඇහෙන්නේ එහි බැලුවට කමක් නැහැ. ආන් ඒ හින්දා සාත්තකයිද සප්‍රායයිද ගෝචරද කියන කාරණාව හැම වෙලාවෙම මෙනෙහි කරලා බලන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා ඇහුණ හඬ නමුත් ඊටාම සිල්වත් ගුණවත් ලොකු හාමුදුරු නමකගේ වෙන්න පුළුවන්. එහෙම වුණොත් බලන්න වටිනවා. අඬ ගැහුවනම් ළඟට යන්නත් වටිනවා. මොකද ලොකු හාමුදුරුවෝ ඊටාම සිල්වත්. උන්වහන්සේ ඊටාම ගුණවත්. නමුත් ඊළඟට බලන්න කිව්වා මේ වෙලාවේ ලොකු හාමුදුරුවෝ ගාව පිරිසක් ඉන්නව නම් ඒ පිරිස ඉන්නකොට එතෙන්ට යන එක මට සුදුසුද? මොකද මේ පිරිස දිහා බලහමත් මගේ කර්මස්ථානයේ බිඳෙනව නම් එතෙන්ට යන එකේ තේරුමක් නැහැ. ඒ අය ඇඳලා ඉන්න ඇඳුම් නානා ප්‍රකාර වෙන්න පුළුවන්. නිමිලා තියෙන මගේ හිතේ රාගය ඒ ස්වභාවය තුළ ඉස්මතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් යන එක සුදුසු නෑනේ. නමුත් ලොකු හාමුදුරුවන්ට ඒ පිරිසත් එක්ක ඉන්න පුළුවන්. මොකද ලොකු හාමුදුරුවන්ගේ හිත මගේ හිතට වඩා හුඟක් දියුණුයි. ඒ හින්දා ඒ දකින දර්ශන වලින් ලොකු හාමුදුරුවන්ට හානියක් නැහැ. නමුත් මට හානි වෙනවා. ඒ හින්දා අඬ ගැහුවේ ලොකු හාමුදුරුවෝ නමුත් මේ වෙලාවේ අනේක සුදුසු නැහැ. ආන් ඒක තීරණය කරන්න ඕනේ. පිළිතුරු ඔකට හරි වටිනවා. අපේ ආනන්ද හාමුදුරුවෝ මහරජුරුවන්ගේ බිසෝවරුන්ට ධර්ම දේශනා කළා. ආනන්ද හාමුදුරුවන්ටයි පැවරුනේ. උන්වහන්සේ අන්තఃපුරයට වඩිනවා බණ කියන්න. එක දවසක් ආනන්ද හාමුදුරුවොත් එක්ක වංගීස හාමුදුරුවොත් වැඩියා. නමුත් වංගීස හාමුදුරුවන්ට එතෙන්ට වැඩියට පස්සේ රාගසිත පහළ වෙන්න පටන් ගත්තා.
නමුත් ආනන්ද හාමුදුරන්ට කවදාවත් එහෙම වුණේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේට ඉවසලා ඉන්න උන්වහන්සේ දියුණුයි. ඉතින් වංගීස හාමුදුරුවෝ රාග නැමැති ගින්නට අහු වෙච්ච නිසා ආනන්ද හාමුදුරන්ට කතා කරනවා. කතා කරලා කියනවා මම බේරගන්න කියලා. කාම රාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයිහති සාදු නිබ්බාපනං බ්‍රූහි අනුකම්පාය ගෝතම. ආනන්දයන් වහන්සේ මම පිච්චෙනවා. මම දැවෙනවා. මොකෙන්ද දැවෙන්නේ? කාම රාගේන ඩයිහාමි. කාමයෙන් පිච්චෙනවා. චිත්තං මේ පරිඩයිහති මගේ හාත්පසම දැවෙනවා. මුළු ගතම කාමයෙන් වෙලිලා මං කාමයෙන් පිච්චෙනවා. සාදු නිබ්බාපනං බ්‍රූහි අනුකම්පා කරන සේක්වා. මට යහපතක් කරන සේක්වා. මව බේරගන්න කියලා කියනවා. අනුකම්පාය ගෝතම. ගෝතම කියලා එතන සඳහන් කරන්නේ ආනන්ද හාමුදුරුවන්ට. ඇයි ආනන්ද හාමුදුරුවන්ට ගෝතම කියලා කියන්නේ? ආනන්ද හාමුදුරුවොත් භාග්‍යතුන් වහන්සේගේ වංශයටම අයිති. ආනන්ද හාමුදුරුවොත් ශාක්‍ය වංශයටම අයිති. ඒ හින්දායි ගෝතම කියලා කියන්නේ. ගෝතම පුත්‍රයන් වහන්සේ මාව බේරගන්න කියලා කියනවා. එහෙනම් ආනන්ද හාමුදුරුවන්ට එතන හිත රැකගෙන ඉන්න පුළුවන් වුණාට වංගීස හාමුදුරුවන්ට බැරි වුණා. ආන් ඒ වගේ ලොකු හාමුදුරුවෝ ඒ පිරිස අතර හිත රැකගෙන හිටියට මට බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ලොකු හාමුදුරුවෝ ගාවට යන්නේක වටිනවා. නමුත් මේ වෙලාවේ යන්නේක වටිනවද කියලා තීරණය කරන්න ඕනේ කියන කාරණාව මේකට උදාහරණයක් ඇරෙට අපිට ආයෙත් සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ ගරු කරන කෙනෙක් ළඟට වුණත් යන්න මේ අවස්ථාව සුදුසුද කියලා විශේෂයෙන් අපි තීරණය කරන්න ඕනේ. අන්න ඒ වගේම තමයි වචනය වහන්නේ නැහැ කියලා කියන්නේ එහෙම සිහිය නැහැ කියලා කියන එකයි. වචනයත් වහගන්න ඕනේ. වචන පරිහරණය කරනකොට හරියට පරිස්සම් වෙන්න ඕනේ. සිහිය නැමැති කවුළුවෙන්ම බලන්න කිව්වේ ඒකයි. සිහිය නැමැති කවුළුවෙන් අහන්න කියලා කිව්වෙත් ඒකයි. සිහියෙන්ම බලන්න ඕනේ, සිහියෙන්ම අහන්න ඕනේ, සිහියෙන්ම වචන පිට කරන්නත් ඕනේ. මේ කාරණා හරි වටිනවා. යම් භික්ෂුවකට මේ මනා සිහිය නැත්තම් ඇහැ සම්බන්ධයෙන්, කන සම්බන්ධයෙන්, දිව සම්බන්ධයෙන්, කය සම්බන්ධයෙන්, නාසය සම්බන්ධයෙන් මේ මනා සිහිය නැත්තම් ඒ භික්ෂූන් වහන්සේ පිරිහෙන්න පටන් ගන්නවා. ගව ගණයාගේ වනය වහන් නැතිකොට විස බීජ පැතිරිලා ගවයා විනාශ වෙලා යනවා වගේ මෙන්න මේ පංච ඉන්ද්‍රයන්ගෙන් විස බීජ ඇතුල් වෙලා ඒ භික්ෂුවත් විනාශ වෙලා යනවා. පස්වෙනි කාරණාව දුන් ඇල්ලීම. දුන් ඇල්ලීම කියලා කියන්නේ අතීතයේ ගවගණයා පරිහරණය කරන දක්ෂ ගොපල්ලු මේ ගවයන්ට දුන් අල්ලනවා. හේතුව මේගොල්ලෝ දවල් තිස්සේ වතුරේ මඩේ දෙකේම යනවා. කැලෑවල් ගානේ යනවා. ඉතින් ඒ නිසා මැස්සෝ හරියට ගවයා ගාව ඉන්නවා. හැබැයි මේ මැස්සෝ ගවයාට කරදර කරනවා, විදිනවා, ලේබනවා, කරදර කරනවා. අන්න ඒ හින්දා දක්ෂ ගොපල්ලා ගවයෝ ටික ගාල් කරලා ගාලට දුන් අල්ලනවා. මැස්සෝ ඉවත් කරනවා. ගව ගණයාගේ පහසුව හදනවා. ආන් ඒ නිසා ගවයෝ බොහොම සතුටින් වැඩෙනවා. නමුත් අදක්ෂ ගොපල්ලා දුන් අල්ලන්නේ නැහැ. මැස්සන්ගේ ප්‍රහාරයට ලක් වෙලා ගව ගණයා බොහොම ඉක්මනට දුර්වල වෙන්න පටන් ගන්නවා. ආන් එහෙම දුන් අල්ලන්නේ නැති ගොපල්ලා ගව ගණයා පරිහරණයට සුදුසු නැහැ. එතකොට ඒ දුන් ඇල්ලීම කියන කාරණාව භික්ෂුවට භාග්‍යතුන් වහන්සේ ආපහු සැරයක් එකතු කරනවා, ගලපනවා.
ගවපාලකයා විසබීජ හා කෘමිසත්තු පලවාහරින්ට දුන් අල්ලනවා වගේ භික්‍ෂූන් වහන්සේ ධර්ම දේශනා නැමති දූමය තමන්ට අල්ල ගණ්ඩුවන. ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නුවන. භික්‍ෂුවක් බණ අහන්ඩ මෝනේ. අපේ බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයක් දේශනා කොට වදාලා සෝතානු දත සූත්‍රය කියලා. මේ සූත්‍රයේ දේශනා කළේම පැවිදි වෙලා මුළු ත්‍රිපිටකයම ඉගෙනගෙන අපි දන්නවා කියලා හිතාගෙන බණ අහන්නේ නැතුව හිටපු බ්‍රාහ්මණ වංශික භික්ෂූන් වහන්සේලා 500කට. ආන්ගේ සූත්‍රයෙන් දේශනා කළා බණ අහන්න ඕනේ. සියලු දෙනාම බණ ඇසිය යුතුයි. පින්වතුනි මේ ශාසනයේ මහ රහතන් වහන්සේලාත් බණ ඇහුවා. උන්වහන්සේලාට බණ අහලා තවත් කරගන්න දෙයක් තියෙනවද? කරගන්න දෙයක් නැති වුණත් ශ්‍රද්ධාව පදනම් කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට කන් දුන්නා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේත් බණ ඇහුවා. ධර්ම රත්නයේ උපත භාග්‍යතුන් වහන්සේ. මේ ලෝකෙට ධර්මයේ ඉපැද්දිවේ බුදුරජාණන් වහන්සේනේ. ලෝකෙට ධර්මය උපද්දවන්න පුළුවන් උත්තමයෝ දෙන්නයි පහළ වෙන්නේ. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේත් පසේ බුදුරජාණන් වහන්සේත් විතරයි. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේත් බණ අහපු තැන් පිළිබඳව අපේ දේශනාවල් වල සඳහන් වෙනවා. නන්දක සූත්‍රයේ එහෙම මේකට හොඳ උදාහරණය. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. එක්කෝ ධර්ම දේශනාවක් කරනවා. එහෙම නැත්තම් ධර්ම දේශනාවක් අහනවා. එහෙමත් නැත්තම් දන්න ධර්මයක් සජ්ජායනා කරනවා. එහෙමත් නැත්තම් ළඟ ඉඳගෙන කරන ධර්ම කතාවක්වත් සාකච්ඡා කරනවා. මෙන්න මේ කිනම් හෝ කටයුත්තක යෙදෙන්න ඕනේ. දෙන්නෙක් මුණ ගැහුණොත් කළ යුත්තේ ධර්ම සාකච්ඡාවක්මයි. කතා කරන්න ධර්ම කාරණාවක් නොතිබුණොත් ධර්ම කාරණාව වුණ තරම් තියෙනවා. මේ වෙලාවේ ධර්ම කාරණාවකට නොඑළඹුණොත් සඳහන් කළේ ආර්ය නිශ්ශබ්දතාවයේ හරි වටිනවා. නිෂ්ප්‍රයෝජන කතාවක් කරලා සසර තව දික් කර ගන්නවට වඩා යමින් ඉන්න නිවන් මඟ නැවත ආපහු හරවනවට වඩා ආර්ය නිශ්ශබ්දතාවය හරි වටිනවා. අන්න එහෙම යම් කෙනෙක් නොකරනවා නම් බොහෝ මිනිස්සු මේ භික්ෂූන් වහන්සේ බහුශ්‍රතයි ගුණවත් කියලා නොදන්න නිසා සිව්පසයෙන් සංග්‍රහ කරන්නේ නැහැ කියලා කියනවා. බණ අහන්නේ, බණ කියන්නේ, ධර්ම සජ්ජායනා කරන්නේ නැහැ, ධර්ම සාකච්ඡා කරන්නේ නැහැ. එතකොට මිනිස්සු හිතනවා මේ භික්ෂූන් වහන්සේලා බහුශ්‍රත නැහැ. දන්නේ නැහැ මොකවත්. හැබැයි මිනිස්සු එහෙම වෙච්චාම අවධානය අඩු කරනවා. සිව්පසයෙන් සංග්‍රහ කරන එක අඩු කරනවා. මිනිස්සු සිව්පසයෙන් සංග්‍රහ කරන එක අඩු කළොත් ඒක භික්ෂූන් වහන්සේලාට ලොකු කරදරයක් වෙනවා. හේතුව බණ භාවනා කරන්න හරි අමාරුයි. ආහාර පාන අවශ්‍යමයි. ආන් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් විශේෂ ශික්ෂාපද පනවලා නැත්. සිව්පසය පිළිබඳව කරුණු දේශනා කරලා තියෙන්නේ. ධම්මදායාද සූත්‍රයේත් මේ කාරණාව පැහැදිලි කරනවා. මහණෙනි, ගුණ පුරන්ඩ, සිල් රකින්ඩ, භාවනා කරන්ඩ මේ සිව්පසය නැති වුණොත් බෑ. මේ ආහාරය නැති වුණොත් ඒක හොඳටම අමාරුයි. කාය චිත්ත පීඩාවන් එළඹෙන්න පටන් ගත්තට පස්සේ හිත එකඟ කරන්න බැරි වෙනවා. ආන් ඒ හින්දා සිව්පසය අවශ්‍යයි. ඒ නිසා මනාව ධර්ම ශ්‍රවණය කරලා, ධර්මයේ දේශනා කරලා, ධර්ම සජ්ජායනා කරලා, ධර්ම සාකච්ඡා කරලා තමන් බහුශ්‍රත වෙලා මග කියලා දෙන එකත් වටිනවා. ප්‍රත්‍යයෙන් වෙහෙසට පත් වුනහම බුද්ධ වචනේ ඉගෙන ගන්නත් බැරුව යනවා.
ඉතින් ආහාර නැති නිසා ධර්මයේ ඉගෙන ගන්න ගියත් ඒකත් මතක නැතු වෙනවා. මොකද කුසගින්න ඉස්සර වෙනවා. ඊළඟට සඳහන් කරනවා වත්පිළිවෙත් කරන්නත් බැරි වෙනවා. කායික ශක්තිය නැහැ. හිත සමාධි කරව ගන්න සමාධියක් භාවනාවක් වඩන්නත් බැරුව යනවා. ඒක හින්දා ධර්මයේ මනාව දැනගන්න ඕනේ. ධර්ම දේශනාව සිද්ධ කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒකත් දුන් අල්ලනවා වගේ වැඩ. තීර්ථය දන්නේ නැහැ. 6 වෙනි කාරණාව. මෙතන තීර්ථය කියලා කීවේ ගවයෝ දක්වගෙන යන පාරේ සමහර වෙලාවට ගවයෝ එහා පැත්තට ගෙනියන්න ඕනේ. ගඟක් තියෙනවා. ගඟට හැමතැනින්ම පින්නතුනි බහින්න බෑ. ගඟෙන් බැහැලා එකන් වෙන්න පුළුවන් තොටු පොළවල් තියෙනවා. ගඟේ සමහර තැන්වල ගැඹුරු වලවල් තියෙනවා. සමහර තැන්වල ගල්මතු වෙලා තියෙනවා. සමහර තැන්වල කිඹුලෝ වැඩිපුර ඉන්නවා. ගොපල්ලා දක්ෂ වෙන්න ඕනේ වලවල් නැති ගල්පර අඩු කිඹුලුවන්ගෙන් තොර තීර්ථයක් කරහා මේ ගවයෝ ටික එකම් කරන්න. එහෙම නැත්නම් ගල් වල හැප්පිලා තුවාල වෙනවා. වලවල් වල වැටිලා මැරෙනවා. කිඹුලන්ට අහු වෙලා විනාශ වෙනවා. ගොපල්ලා තීර්ථය දන්නේ නැත්නම් මේ ගව ගණයා ඉක්මනට විනාශ වෙනවා. එහෙම ගොපල්ලෙක් ගව ගණයා පරිහරණයට සුදුසු නැහැ. භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් දේශනා කළා මේ තීර්ථයක් වගේ බහුශ්‍රුත භික්ෂූන් වහන්සේලා ළඟට එළඹෙන්නේ නැහැ. ගඟෙන් එතර වෙන තොටුපොළ තීර්ථයයි. ධර්මයෙන් පෝෂණය වෙලා ධර්මයේ තුල හික්මිලා සසර මග කෙරවල කරගත්ත මහ තෙරවරු ඉන්නවා. එහෙම මහ ගුණවත් සිල්වත් ධර්මදර භික්ෂූන් වහන්සේලා ළඟට යම් භික්ෂුවක් එළඹෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඊතර වෙන මග ඒ භික්ෂුව දන්නේ නැහැ. Tamanට තනියම ඊතර වෙන්න බෑ. කෙනෙකුගෙන් ධර්මය අහගන්න ඕනේ. කෙනෙකුගෙන් විනය පිළිබඳව දැනගන්න ඕනේ. ධර්මයයි විනයයි දැන ගැනීම තුල ශික්ෂණයටපත් වෙන්න ඕනේ. මේ ශාසනයේ හික්මුනේ නැති භික්ෂුවට කවදාවත්ම දියුණුවක් නැහැ. ඒකයි සඳහන් කළේ තීර්ථයක් වගේ මේ භික්ෂුන් වහන්සේලා හරි බහුශ්‍රුතයි. තමන් ළඟට එන කෙනා පාපයෙන් මුදවලා සීලෙහි යොදවලා සසරින් එතර වෙන මඟ කියලා දෙන්න උන්වහන්සේලා හරි දක්ෂයි. නමුත් එවන් භික්ෂූන් ඇසුරු කරන්නේ නැත්තම් යම් කෙනෙක් ඔවුන් පිරිහෙනවා කියලායි දේශනා කළේ. තොටුපොළ දන්නේ නැහැ කියලා කියනකොට බහුශ්‍රුත භික්ෂූන් වහන්සේලා හඳුනන්නේ නැහැ කියලායි කියන්නේ. යා යුත්තේ කවුරු ගාවටද? හඳුනා ගන්න ඕනේ. මේ මග අහගන්න යා යුත්තේ කවුරු ගාවටද? ඒකත් හොඳටම දැනගන්න ඕනේ. ඒක මෙතන විශේෂයෙන් සඳහන් කළා යම් වෙලාවක අභිධර්මය අහගන්න විනය පිළිබඳව හොඳ ඥානයක් තියෙන කෙනෙක් ගාවට ගියා කියන එකේ තේරුමක් නැහැ. විනය ගැන අහගන්න සූත්‍ර පිටකයේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන භික්ෂූන් වහන්සේ නමක් ගාවට යන එකේ තේරුමක් නැහැ. එතකොට ඒ සූත්‍ර දන්න අභිධර්ම දන්න භික්ෂූන් වහන්සේලා විනය දන්නේ නැහැ කියන එකද මේ කියන්නේ? ඒක නෙමෙයි. උන්වහන්සේලාගේ පැවිදි ජීවිතය ආරක්ෂා කරගන්න අවශ්‍ය විනය කරුණු ඒ භික්ෂූන් වහන්සේලා හොඳට දන්නවා. නමුත් විනය පිළිබඳව මනා හැදෑරීමක් කළ භික්ෂූන් වහන්සේලා මේ ශාසනයේ හිටියා. විනය බාර වුණේ උපාලි මහරහතන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට. උන්වහන්සේලා මනාව විනය දරයි. සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට පැවරිච්ච කොටසකුත් තවත් ඒ වාගේ මහතෙරවරුන්ගේ ශිෂ්‍ය පරම්පරාවල් වලට පැවරිච්ච යම් යම් ධර්ම කොටාසක් තිබ්බා. ඒ ධර්ම කොටාසේ ඉගෙන ගන්න නම්
ඒ සඳහාම සුදුසුකම් ලැබූ අය ළඟට යන්න ඕනේ. අපි කියමු දන්ත වෛද්‍යවරයෙක් ඉන්නවා. එහෙම නැත්නම් වෙනත් ඔය අස්ථි වෛද්‍යවරු, ඇස් වෛද්‍යවරු, ඒ සඳහා සුදුසුකම් ලබාපු වෛද්‍යවරු ඉන්නවා. කෙනෙකුට සාමාන්‍ය අසනීපයක් වෙලා ගියහම ඒ වෛද්‍යවරයෙක් නමුත් බෙහෙත් දෙන්න දන්නවා. නමුත් ඇස් පිළිබඳව ඒ වෛද්‍යවරයාට මනා දැනුමක් තියෙනවා. දත් පිළිබඳව ඒ වෛද්‍යවරයාට මනා දැනුමක් තියෙනවා. නමුත් බෙහෙත් දෙන්න බැරිකමක් නැහැ. නමුත් වෙනත් රෝගයක් තියෙනවා නම් ඒ සුදුසු වෛද්‍යවරයා ළඟට යන එක තමයි වටින්නේ. අපිත් යම් රෝගයකට දෙතුන් පාරක් බෙහෙත් අරගෙන අපි පස්සේ කතා කරනවා මේක යන්න ඕනේ ඇස් වෛද්‍යවරයෙක් ගාවටම ගිහිල්ලා පරීක්ෂා කරගන්න ඕනේ. එහෙම කතා කරන වෙලාවල් තියෙනවා. ආන් ඒ වාගේ මේ විනය සූත්‍ර අභිධර්ම සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති වෙනවා නම් කවුරු ගාවටද යා යුත්තේ කියන කාරණාව දැනගන්න ඕනේ. ආන් ඒකට තමයි කියන්නේ තීර්ථය හොඳට දැනගන්නවා කියලා. එහෙම ගිහිල්ලා ඇහුවොත් දියුණුවක් තියෙනවා. එහෙම නැත්තම් ඒ කරුණ සම්බන්ධයෙන් ලොකු දියුණුවක් ලබන්න බැරුව යනවා. 7 වෙනි කාරණාව දේශනා කළා. න පීතං ජානාති. පීතං ජානාති කියලා කියන්නේ බීපු දේවල් දන්නේ නැහැ. බීපු දේවල් කියලා කියහම ගවයන්ට වතුර දෙන්න අරගෙන යනවා. ගව ගණයාට වතුර දෙනකොට විශාල ගව පට්ටි ඉන්නේ. අපි සූත්‍රයේ මුලින් කතා කළා. ගවයෝ ගනින්න බෑ. 1යි 2යි කියලා ගනින්න බෑ. එදා හිටපු ගව පට්ටි මේ කියන්නේ. ගව ප්‍රමාණ තීරණය කරලා තියන්නේ යොදුනක් දිගයි යොදුනක් පළලයි තනිකර ප්‍රදේශයේම ඉන්නේ ගවයෝ. එතකොට ආන්ගේ බිමේ හැටියට තමයි ගවයෝ ගණනය කරලා තියෙන්නේ. ගවයෝ යොදුනක් දෙනවා. ගවයෝ යොදුන් 2ක් දෙනවා. ගවයෝ යොදුන් 5ක් දෙනවා. ඒ තරම් ගව ගණය ඉඳලා තියෙනවා. ඉතින් මේ වාගේ විශාල ගව පට්ටියක් වතුර දෙන්න අරගෙන ගියහම ගොපල්ලා දැනගන්න ඕනේ හැමෝම වතුර බීවද කියලා. මොකද මහා ශක්ති සම්පන්න ගවයෝ කුඩායුන් අගෙන් අයින් කරලා තල්ලු කරලා ගැඹුරට ගිහිල්ලා පිරිසිදු වතුර බොනවා. එතකොට මේ ශක්ති සම්පන්න අය මුලින්ම වතුර බොනවා. අනික් අයට හැමදාම සමහරලාට බොණ්ඩ හම්බ වෙන්නේ බොර වතුරමයි. ඉතින් එහෙමම බොණ්ඩ ගියහමත් මේ ගවයෝ ලෙඩ වෙන්න තියෙන අවස්ථාව වැඩි. අනික ගව පට්ටියේ ප්‍රමාණයට ගොපල්ලා හොඳට දැනගන්න ඕනේ සියලු දෙනාම වතුර බොන්න මෙච්චර වෙලාවක් යනවා. ඒ වෙලාව ඉඩ දෙන්න ඕනේ. එතකොට තමයි ඔක්කොම බොන්නේ. ඕක දැනුවත් නැතුව ටික වෙලාවකින් ගවයෝ ටික ආපහු වතුර බොන තොටුපොලින් උඩට දැක්කුවොත් සමහර ගවයන්ට වතුර නැහැ. පහුවදත් ඒ වැඩේම වෙලා පහුවදත් ඔය වැඩේම වුණොත් අර දින 2-3ක් පැන් නොලැබපු ගවයෝ බොහෝම අසීරුතාවයට පත් වෙනවා. ඒ අයගේ කිරි නිෂ්පාදනයත් වේගෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ආන් ඒක නිසා ගොපල්ලා දැනගන්න ඕනේ සියලු දෙනාම වතුර බීවද. ඕක හරියටම කළමනාකරණය කරන්නේ නැති ගොපල්ලාගේ ගව ගණයා වේගෙන් පිරිහෙනවා. එනම් මනාව කළමනාකරණය කරගෙන සියලු දෙනාට එක විදිහට සංග්‍රහ කරපු ගොපල්ලාගේ ගවයෝ දවසින් දවස වැඩෙනවා. එනම් මෙතන භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ ධර්මය අහලා ප්‍රීතියක් ලබලා නැහැ කියන එකයි. භික්ෂූන් වහන්සේ බණ අහලා ප්‍රීතියක් ලබලා නැහැ. ධර්ම ශ්‍රවණය තුල සතුටක් ලබලා නැහැ. සඳහන් කළා අහපු කාරණාව සකසලා අහලා නැහැ. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. ප්‍රීතිය නැත්තේ අහපු කාරණාව සකසලා අහලා නැහැ. එතන සකසලා ඇහුවේ නැත්තේ ඇයි? එක්කෝ දේශනාව ඇතුලේ වෙන මොනවා හරි කල්පනා කර කර හිටියා. බණ අහලා නැහැ. එහෙම නැත්තම් දේශනාව කෙරෙන අතරේ නිදි කිරා වැටි වැටි හිටියා. ඒත් බණ අහලා නැහැ. Tamanට හොඳට දැනෙන ගෝචර ධර්ම කාරණා ඒ තුලින් මග හැරිලා ගිහිල්ලා.
එහෙම නැත්තං පිරිස බොහෝම ඉන්නවා කෙරවලේ ඉඳගෙන වෙනක් කෙනෙත් එක්ක වෙන වෙන දෙයක් කතා කර කර ඉඳලා. මනාව ධර්මයට කන්දීලනේ. වර්තමානය නම් බණහන තැන්ගොල කෙරවලේම වාඩි වෙලා දුරකථන ඇමතුමක් එන ගානි මිනිස්සු වස්සේ හැඟවිලා ඒකටත් කතා කරනවා. ඉතින් ප්‍රීතිය නෑ තමන්ට අවශ්‍ය ධර්මකාරණාව ඔය අතරේ මග ඇරෙනවා. මේ ත්‍රිපිටකයේ තුල ඔබටත් මටත් නිවන සඳහා හේතු වෙන ධර්මකාරණාව තියෙනවමයි. ඒ කාරණාව හරියට ජීවිතයට එකතු වුණොත් නිවන් මඟ හරි ඉක්මන්. නමුත් අපි ඒක හොයන්න ඕනේ. ඒක හොයනවා කියලා කියන්නේ මොන දේශනාවක තියෙනවද දන්නේ. ඒ හින්දා බණ අහන්න ඕනේ. අහනකොට මනාව සකසලා අහන්න ඕනේ. එහෙම නැති සුළු මොහොතක මගේ නිවනට හේතු වුණ වචනේ මගේ ඇරලා යන්න පුළුවන්. ආන් ඒක හින්දා ධර්ම ශ්‍රවණේ ප්‍රීතියක් නැහැ. එහෙනම් ධර්මය අහලා ප්‍රීතියක් ලබලා නැහැ කියන එකයි භාග්‍යතුන් වහන්සේ මෙතන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් ගලපන්නේ. ධර්මයේ තුල තෘප්තියක් ලබලා නැති නිසා පිරිහෙනවා. මනාව ධර්මය අහලා නැත්තම් සසර ගැන දන්නේ නැත්තම් සසර බිය දැකලා නැත්තම් සංසාරයෙන් එතර වෙන්න ඕනේ කියන චේතනාවක් එන්නේ නැත්තම් අකුසලයටම හිත යනවා. ශාසනයේ ඇතුලේ ඉන්නකොට මනාව ධර්මයේ ශ්‍රවණය කරලා ජීවිතයට ධර්මය බද්ධ කරගත්තේ නැත්තම් මේ ඇතුලේ ඉන්න කෙනාට හිතෙන්නේ එළියේ ඉන්න අය හරි සතුටින් ඉන්නවා වගේ. ආවාහ විවාහ වෙනවා. දරු මල්ලු හදනවා. රැකී ආරක්ෂා කරනවා. යාන වාහන ගන්නවා. ගමන් බිමන් යනවා. හිතුන වෙලාවට කනවා. දැකපු දේ අරගෙන අනුභව කරනවා. ඉතින් බලාගෙන ඉන්නකොට හිතනවා ඒක හරි සැපයි කියලා. ඒක හරි නිදහස් කියලා. ඒක හරි හොඳයි කියලා. ඒ හින්දා ශාසනය දාලා යනවා. හැබැයි ගියාට පස්සේ තමයි තේරෙන්නේ කරගත්තේ මහ ලොකු අපරාධයක් කියලා. නමුත් හොඳට බණ අහලා තිබුණා නම් මේ ධර්මයේ ජීවිතයට හොඳට බද්ධ වෙලා තිබුණා නම් එළියේ ඉන්න අය දිහා අනුකම්පාවක් විතරයි ඇති වෙන්නේ. මොකද පින්නතුනේ සමහර කෙනෙක් අඩු තරමේ භාග්‍යතුන් වහන්සේට වඳින්නවත් දන්නේ. අපි ඕන තරම් දකින ඔය මහා සෑයවල් ළඟට ගියහම අපේ දිව්‍ය ලෝකෙට යන සුගති මග එතන දන නමලා ලබන්න පුළුවන්. සදහැ සිතින් මලක් පූජා කරලා සුගතියට පාර හදා ගන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාවක් නම් නැහැ. එතෙන්ට ගිහිල්ලා අතේ මිට මොලවගෙන ගියපු මල් ටික ආසනයේ උඩ තියලා යන්තම් බෙල්ල විතරයි නැමෙන්නේ. කොන්ද දන කොහොමවත් නැමෙන්නේ. එහෙම අයට අපි අනුකම්පා කරන්නමයි ඕනේ. ඒ අය දිහා බලලා අපි අමනාපයක් ඇති කරගත්තොත් වරද අපි. මොකද ඒ අමනාපය අකුසල් සිතුවිල්ල. ඒ හින්දා ඒ වාගේ දුප්පත් කෙනෙක් දිහා බලලා මම කිලුට වෙනවට වඩා ඔවුන්ට අනුකම්පා කරන්න ඕනේ. මොකද මමත් සසර ඔහොම කරපු අවස්ථා ඕන තරම් තියෙන්න ඇති. නමුත් එහෙම හරි ටික හරි කරලා දියුණු වෙච්ච නිසායි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට අහලා ශ්‍රද්ධාව ඇති කරගත්ත නිසායි මම අද මෙහෙම වඳින්නේ. බණ අහලා තැන ගැන දැනගෙන ශ්‍රද්ධාව ඇති කරගත්ත නිසා මම අද මෙහෙම වඳිනවා. මමත් බණ ඇහුවේ නැත්තම් මමත් ශ්‍රද්ධාව ඇති කරගත්තේ නැත්තම් මමත් වඳින්නේ එහෙම්මම තමයි. අන්න ඒක හින්දා පින්නතුනේ මනාව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. බණ අහලා ඒ තුල තෘප්තිමත් වෙන්න ඕනේ. එතකොටයි මේ ධර්මයෙන් සසර ගැන හුඟ දේවල් කියලා දීලා තියෙනවා. අපිට සමාජ දිහා බලහම බණ අහනවා කියලා කීවට අහපු නොඅහපු අය මනාව වෙන් කරගන්න පුළුවන් සිහියෙන් ටිකක් ඒ අය දිහා බලාගෙන හිටියාම අහලද නැද්ද කියන එක හොඳටම එතකොට තේරෙනවා. අන්න ඒකයි මෙතන සඳහන් කළේ නපීතං ඥානාති.
ගවයෝ හරියටම පැම්බීවද කියලා දැනගන්න ඕනේ. නම් භික්ෂුව හරියටම භාග්‍යතුන් වහන්සේගේ දහම් රසය පානය කරලද කියලා දැනගන්න ඕනේ. එහෙම නැති කෙනා පිරිහෙනවා. වීතින් න ජානාති. වීතිය දැනගන්න ඕනේ. මෙතන වීතිය දැනගන්න ඕනේ කියන්නේ ගව ගණයා අරගෙන යනකොට ගවයෝ ගෙන යා යුතු මාර්ගය හොඳට දැනගන්න ඕනේ. මාර්ගය දැනගන්නවා කියලා කියන්නේ මහ වනාන්තර මැද්දෙන් සමහරලාට පැය ගණන් යන්න තියෙනවා. කැලෑවල ඉන්නවා කොටි, සිංහයෝ, ඒ වාගේ සත්තු බහුලව ඉන්න ප්‍රදේශ තියෙනවා. හැම වෙලාවෙම ගොපල්ලා දැනගන්න ඕනේ ගව ගණයා එතනින් මග ඇරලා අරන් යන්න. එහෙම නැති වුණොත් කාලයක් යනකොට ගවයෝ ටික කොටියෝ කාලම ඉවර වෙනවා. දක්ෂ නැත්තම් ගොපල්ලා දක්ෂ වෙන්න ඕනේ. එතකොට තමයි තමන්ගේ ගව ගණයා නියම මාර්ගය අරගෙන යන්නේ. එතකොට ගව ගණයා වැඩෙනවා. වැඩිපුර පැටවු ලැබෙනවා. ඒ පැටවුන්ට රැකවරණයක් තියෙනවා. අන් ඒක හොඳට දැනගන්න ඕනේ. අන් ඒක දැනගත්ත කෙනාගේ ගවයෝ ටික වැඩෙනවා වගේ නොදැනගත්ත කෙනාගේ ගව ගණයා පිරිහෙනවා. භික්ෂුව පිළිබඳව දේශනා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියටම දන්නේ නැත්තම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හිතලා ලෞකික ක්‍රම ඔස්සේ ගමන් කරනවා. ලෞකිකත්වයම හොයාගෙන යනවා. තමන්ගේ හිත ලෞකිකත්වයටම මෙනෙහි කරනවා. ලෝකෝත්තර මාර්ගයේ ගමන් කිරීමක් නැහැ. එහෙනම් අරි අටඟි මග හරියටම දැනගෙන ලෝකෝත්තර මාර්ගය මොකක්ද කියලා හරියටම අවබෝධ කරගෙන සසර දික් වෙන පැත්තට නොයා සසර කෙටි වෙන පැත්තට යන්න ලෝකෝත්තර මාර්ගය හඳුන ගන්න ඕනේ. ආන් ඒ මග හඳුනාගත්ත භික්ෂුව බොහොම නිදහසේ බොහොම තෘප්තියෙන් ඒ ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරනවා. පින්නතුනි ලෝකෝත්තර මාර්ගයේ ඉස්සරහට ගමන් කරපු කෙනා කවදාවත් පරදින්නේ නැහැ. කවදාවත් දුක් වෙන්නෙත් නැහැ. හැමදාම තියෙන්නේ සැනසීමක්. ආන් ඒ සැනසීම හරි වටිනවා. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හිතලා වෙනත් මගක ගියපු කෙනා කවදා හරි දවසක පැටලෙනවා. ඔහුට ආපහු සැරයක් ආපහු මුලටම එන්න සිද්ධ වෙනවා. නැවත මුලට එන අතරතුර සතර අපායට කී කාලයක් යයිද? සතර අපායට වැටුනොත් කොච්චර කාලාන්තරයක් දික් වෙයිද? අපි නිරේවල් වල ආවිෂ අහලා තියෙනවා. තිරිසන් ලෝකෙ ඉපදුනොත් අපි දෙන පිනක්වත් ලැබෙන්නේ නැහැ. කර්මය ගෙවලා කොයි කාලේ ආපහු සුගතිගාමී වෙයිද කියලා කියන්න බෑ. මොකද තිරිසන්නු කරන්නේ අකුසල්ම තමයි. කුසල් කරන තිරිසනෙක් නැහැ. ඒ අකුසලය නිසා නැවත නැවත නිරේට යනවා. ඉතින් කවද ගැලවෙයිද දන්නේ. ඒ හින්දා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ලෞකික මාර්ගය ඔස්සේ ගියපු කෙනා අතරමං වෙනවා හරියට. ආන් එහෙම නොයා යා යුතු මග මනාව දන්න භික්ෂුව මේ ශාසනයේ ඉස්සරහට යනවා. තමන්ගේ ජීවිතය ජයග්‍රහණය කරා අරගෙන යනවා. ආන්ගේ ශ්‍රේෂ්ඨ ගමන තුල ඒ භික්ෂුව සැනසෙනවා. එමනම් පින්නතුනි මහා ගෝපාලක සූත්‍රයේ කාරණා 11න් මේ දේශනා 3ක් ඇතුලේ කරුණු 8ක් අපි සාකච්ඡා කළා. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා මහා ගෝපාලක සූත්‍ර දේශනාව ඇසුරෙන් සිදු කරන 3 වෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. ඊතුරු කාරණා ටික තවත් දේශනාවකින් සාකච්ඡා කරන්න ඉඩ තියලා. අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරනවා නුගේගොඩ පදිංචි රොහාන් සේනාරත්න, ජානකි සේනාරත්න මෙනවිය යන පින්නතුන් විසින් උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. 2002 8 වෙනි මාසයේ 25 වෙනි දින නිදන ප්‍රාප්තියට පත් වුණ MS සේනාරත්න පියතුමන්ට පින් අනුමෝදන් කිරීම. ඒ පියතුමන්ට මේ ඔක්තෝබර් මාසයේ, ඒ කියන්නේ 2020
ඔක්තෝබර් 21 වෙනි දිනට වසර 100ක් සම්පූර්ණ කිරීමට තිබුණ බව සිහිපත් කරනවා. 1994 12 වෙනි මාසයේ 12 වෙනි දින පරලොව සැපත් වූ ටිලියට් සේනාරත්න මෑණියන්ට පින් අනුමෝදන් කිරීම 2018 3 වෙනි මාසයේ 25 වෙනි දින පරලොව සැපත් අනුර දර්ශන සොහයුරාට පින් අනුමෝදන් කිරීමත් පරලොව සැපත් සෙසු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් දේශකයන්න් වහන්සේට ඒ වගේම අවසරයි බොරලන්දේ වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේට සියලුම ස්වාමීන් වහන්සේලාට රත්නත්‍රේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන අතර බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් කොවිඩ් වසංගතයෙන් රට බේරාගත් ජනාධිපතිතුමා අගමැතිතුමා ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු සියලු ආරක්ෂකංශ සෞඛ්‍යංශවල නිලධාරී මණ්ඩලවලට සෙත් ප්‍රාර්ථනා කරන අතර දිනත දම්තිහ දසරන් පුතුට සෙත් ප්‍රාර්ථනා කරන අතර අනගාരിക ධර්මපාලතුමා ඇතුළු සියලුම රජදරුවන්ට සහ බුදු සසුන ආරක්ෂා කිරීමට කැප වූ සියලු දෙනාටම පින් අනුමෝදන් කරන අතර රට බේරාගත් ගාමිණී කුලරත්න රණවිරුවා ඇතුළු රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම මේ පින්වතුන්ගේ උතුම් ප්‍රාර්ථනා අතර සිහිපත් කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ